හරි. එහෙනම් අපේ අද අලුත් පාඩම 16 වන පාඩම 16 වන ඒකකය ත්‍රිකෝණයක කෝණ ජ්‍යාමිතිය පාඩම. ත්‍රිකෝණයක කෝණ දාසය වන ඒකකය ත්‍රිකෝණයක කෝණ. හරි. අපි මීට කලින් ඉගෙන ගත්තා ජ්‍යාමිතිය සම්බන්ධතාව ටිකක්. අපි පොඩ්ඩක් ඒක මතක් කරගෙන යමුකෝ එකින් එකට පිළිවෙලට. පළවෙනි සම්බන්ධතාවය තමයි මොකද්ද? බද්ධ කෝණයක් වටා බද්ධ කෝණවල එකතුව 180ක් වෙනවා නම් එයා සරල රේඛාවක් නේ. නේ? නැත්නම් සරල රේඛාවක ඕක බද්ධ කෝණවල එකතුව පරිපූර්ණකයි. ඔක තමයි අපි මුලින්ම අපි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ මොකද්ද? සරල රේඛාවක් තියෙනවා. ඒ සරල රේඛාව මත මෙන්න මෙහෙම බද්ධ කෝණයක් තිබුණොත් මේ A B C P කියන ගත්ත බද්ධ කෝණයක් තිබුණොත් මේ බද්ධ කෝණය කියන එක පරිපූර්ණකයි කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ පැත්තේ හැදෙන A කෝණය මේ පැත්තේ හැදෙන B කෝණයත් එක්ක බැලුවොත් ඒ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් ඔයක සරලව කියන්නේ APC කෝණය ධන BPC කෝණයගේ සමානයි අංශක 180යි. මේක තමයි මේ කියන එකේ තේරුම. සරලව කිව්වොත් A වලගේයි B වලගේයි එකතුව අංශක 180ක් වෙනවා. මේක තමයි අපි ඉගෙන ගත්ත පළවෙනිම නීතිය. මොකද්ද? සරල රේඛාවක බද්ධ කෝණවල එකතුව පරිපූර්ණකයි. දෙවෙනි නීතිය තමයි අපි කරේ ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 180යි කියන එක. දෙවෙනියට අපි ඉගෙන ගත්තා දෙවෙනි නීතිය මොකද? ලක්ෂයක් වටා කෝණවල එකතුව. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි කියලා. අංශක 360කි. ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360කි. ඒ මොකක්ද කියන්නේ? මෙහෙම ලක්ෂයක් අපි සැලකුවොත් ලක්ෂ පෙනෙන්නේ නැති තව ටිකකින් පෙනේ. ලක්ෂයක් වටා සැලකුවොත් මෙන්න මෙහෙම අපි කෝණ මේ ලක්ෂ වටා මං ගත්තොත් කැමැති පරිදි කෝණ හොම මම ලක්ෂ වටා සැලකුවොත් එතකොට මම මේ කෝණ වලට නම් කරන්නම් simple A simple B simple C සහ simple D වශයෙන් A B C D කියලා මම නම් කරොත් මේක කියන්නේ මොකද්ද? A වල එකතුව ධන B වල එකතුව ධන C වල එකතුව ධන D වල එකතුව සමානයි අංශක 360. මේවා අපි පෙර ඉගෙන ගත්තා. ඊට පස්සේ තුන්වෙනියට අපි ඉගෙන ගත්තා තව එකක්. මොකද්ද? සරල රේඛා දෙකක් ඡේදනය වෙනකොට හැදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. මොකද්ද? ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියලා. ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියලා අපි එකක් ඉගෙන ගත්තා. මොකද්ද? ඒ කියන්නේ සරල රේඛා දෙකක් ඔන්න ඔහොම කැපෙනවා. සරල රේඛා දෙකක් ওই විදිහට කැපුණොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ පැත්තේ මෙන්න මේ හැදෙන කෝණය මේ පැත්තේ හැදෙන කෝණයට සමානයි. මේ කෝණය මේ කෝණයට සමානයි. එතකොට මම ගත්තොත් මෙයා A කියලා ගත්තොත් මෙයා B කියලා ගත්තොත් මෙයා C කියලා ගත්තොත් මෙයා D කියලා ගත්තොත් මොකද වෙන්නේ? A කෝණය සමාන වෙනවා C කෝණයට
B කෝණය සමාන වෙනවා D කෝණයට. A කෝණය සමානයි C කෝණය. B කෝණය සමානයි D කෝණය. ඕක තමයි ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා කියලා අපි ඉගෙන ගත්තේ. පැහැදිලිද? ඊට පස්සේ අපි ඉගෙන ගත්තා තව එකක්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා තව එකක්. මොකද්ද? සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවෙන් කැපෙනකොට ක්‍රම තුනක් නේ. සමාන්තර රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වූ විට මේකට අපි පියවර තුනක් අපි ඉගෙන ගත්තා. විශේෂ ලක්ෂණ තුනක්. ඒ කියන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා බලමු. මෙන්න සමාන්තර රේඛාවක්, මෙන්න සමාන්තර රේඛාවක්, මෙන්න තීර්යක රේඛාවකින් ඡේදනය වෙනවා. සමාන්තරය කියලා මම පෙන්වන්න මම මේ පැත්තට ඊතල දෙක දාන්න. ඔන්න තීර්යක රේඛාවකින් ඡේදනවා. තීර්යක රේඛාවකින් ඡේදනුවාට පස්සේ හැදෙනවා කෝණයක්. මම මෙයා A B C D E F G H කියලා ගන්න. මම කොහොම ලකුණු කරන්න. ඔය මුල්ලේ තියෙන කෝණ ටික. එතකොට අපිට කියනවා සමාන්තර වෙනවා නම් ඒකාන්තර කෝණ. පළවෙනි එක ඒකාන්තර කෝණ සමානයි. නේ? මතක් වෙන්න ඕනේ මේව දැන්. මොකද සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපෙනකොට ඒකාන්තර කෝණ සමානයි. ඒකාන්තර කෝණ කියන්නේ හැඩේ Z. Z වල මෙන්න මේ කෝණ දෙක. Z අකුර හැඩයට තමයි අපි කියන්නේ. එහෙනම් ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් ඒකාන්තර කෝණ වලට අනුව අපි ගමු. Z අකුර කීයක් තියෙනවද? මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් මෙතෙන්ට. එහෙනම් D ත් එක්ක F. එහෙනම් D සමාන වෙනවා F ට. බලන්න. මෙතනින් මෙහාට ඇවිල්ලා මෙතනින් මෙහාට ඇවිල්ලා මෙතනින් මෙහාට. මම පොඩ්ඩක් ලකුණු කරලා පෙන්නනවා මේ කෝණයයි මේ කෝණය. දැක්කද Z අකුර හැඩේ? ඔය රේඛාත් එක්ක චෙක් කරලා බලන්න Z අකුර හැඩයට හම්බ වෙයි. ඊට පස්සේ C කෝණය සමාන වෙනවා Z අකුර අනිත් පැත්තට. E ත් එක්ක. C කෝණය සමාන වෙනවා E ත් එක්ක. අපි බලමු ඒකත් එහෙමද කියලා. නේ? C කෝණය සමාන වෙනවා E ත් එක්ක. නේ? සමාන්තර නම් විතරයි ඔය තියෙන විශේෂත්වය. හොඳට මතක තියාගන්න. මෙන්න මෙතන සමාන්තර රේඛා කියන තැන ස්පෙෂලි එහෙම වුණොත් විතරයි සමාන වෙන්නේ නැත්නම් සමාන වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යනවා ඒකාන්තර කෝණ. හරි. දෙවෙනි එක තමයි අපි ඉගෙන ගත්තා අනුරූප කෝණ. අනුරූප කෝණ සමානයි කියන්නේ. අනුරූප කෝණ කියන්නේ අපි දන්නවා මොකද? F අකුර හැඩිනේ. මතක් වෙන්න ඕනේ දැන් මේවා. අනුරූප කෝණ කියලා කියන්නේ F අකුර හැඩේ. F අකුර හැඩයට තියෙන කෝණ අනුරූප කෝණ යුගල් කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට අනුරූප කෝණ යුගල් සමානයි. හොඳට මතක තියාගන්න. අනුරූප කෝණ යුගල් සමානයි. එහෙනම් මෙයාගේ F අකුර හැඩයට තියෙන කෝණ යුගල් බලමු. D ත් එක්ක H. හරිද? මෙන්න F අකුර මේ පැත්තට. මෙන්න මේ පැත්තට F අකුර. හරි නේද? එහෙනම් D සමානයි H. D ත් එක්ක H. ඊට පස්සේ F අකුර තියෙන පැත්තට බලන්න. මේ පැත්තට. C ත් එක්ක කවුද? C ත් එක්ක G නේ. මේ F අකුර තියෙන පැත්තට C ත් එක්ක G. එහෙනම් C සමානයි G. ඊට පස්සේ F අකුර ওই පැත්තට විතරද? නෑ අපිට අනිත් පැත්තට හරවලා පුළුවන් නේ. මේ පැත්තට හරවලත් F අකුර බලන්න පුළුවන්. එහෙනම් B ත් එක්ක F පේන්න ඕන.
බලන්න මේ කෝණ දෙක මේ පේනව නේද? එහෙනම් අපිට එයාත් ලියන්න පුළුවන් මොකද්ද b ත් එක්ක f. ඊට පස්සේ අන්තිමට අපිට තියෙනවා f වකුර අනිත් පැත්තට. මොන පැත්තද? මේ පැත්තට. ඔළුවෙන් හිටවලා අනිත් පැත්තට. ඒත් එක්ක e මේ ඒත් එක්ක e. ඔය f අකුරු ටික. ඊට පස්සේ අපිට එකක් ඉගෙන ගන්නවා මිත්‍ර කෝණ. තුන්වෙනි එක මේක අපි ඉගෙන ගන්නවා මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ මොකද වෙන්නේ? සමාන වෙන්නේ නෑ පරිපූරකයි. පරිපූරකයි. මිත්‍ර කෝණ වල හැඩය අපි ඉගෙන ගත්තා c අකුර. මිත්‍ර කෝණ වල හැඩය c අකුර. මිත්‍ර කෝණ වල හැඩය c අකුර. මොකද්ද පරිපූරකයි කියන්නේ? මොකද්ද පරිපූරකයි කියන්නේ? පරිපූරකයි කියන්නේ අංශක එකතු අංශක 180ක් වෙනවා. එහෙනම් මිත්‍ර කෝණ දෙක එකතු අපි අංශක 180ක් වෙනවා. එහෙනම් c අකුර විදියට තියෙන කෝණ විකල් දෙකයි තියෙන්නේ. c ත් එක්ක f d ත් එක්ක e. එහෙනම් c ධන f වලගේ සමානයි අංශක 180යි. d ධන e වලගේ සමානයි අංශක 180යි. d ධන e වලගේ සමානයි අංශක 180යි. එතකොට මෙන් c ධන f මේ දෙන්නගේ එකතුව. මිත්‍ර කෝණ කියන්නේ යාළුවෝ වගේ කට්ටිය. ඊට පස්සේ d ධන e මෙන්න අනිත් මිත්‍ර කෝණය වල. එතකොට මේවල තමයි අපි ඔළුවේ තියාගන්න ඕන දේවල්. හරි. මේක අමතරව අපි ඊට පස්සේ අපි ඉගෙන ගත්ත 8 වසරේදී ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි. ඊට පස්සේ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුවත් අංශක 360යි කියලා අපි එහෙම දෙයක්ත් අපි ඉගෙන ගත්තනේ. හරි. අපි ඒකත් දාගමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. අපි එහෙම එකක් ඉගෙන ගත්තනේ. ඊට පස්සේ ඒකට අපි රූපයක් අඳගමු. මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ මෙයා A, මෙයා B, මෙයා C කියලා ගන්න. එතකොට ABC කෝණ වල එකතුව කීයක් වෙන්න ඕනද? A ධන B ධන C වලගේ කීයක් වෙන්න ඕනද? අංශක 180ක් වෙන්න ඕනේ. මොකද හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180ක් නිසා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව. එතකොට චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු. කීයද? අංශක 360යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 360යි. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක එකතුව තමයි චතුරස්‍රයක තියෙන්නේ. එහෙනම් මම චතුරස්‍රයක් අඳින්න. ඔන්න ඔහොමන චතුරස්‍රයක්. මේ කෝණය A, මේ කෝණය B, මේ කෝණය C, මේ කෝණය D කියලා ගත්තොත් මොකද කියන්නේ? A වලගේ ධන, B වලගේ ධන, C
C වලගේ ධන D වලගේ සමානයි අංශක 360යි. ඔක නීතියක්. හරිද? ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව ගැන. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල වෙනම අපි ඉගෙන ගත්තා. බාහිර කෝණව ගැන වෙනම ඉගෙන ගත්තා. හරි. ත්‍රිකෝණයක විතරක් නෙමෙයි ඕනම බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. එක වෙනස් වෙන්නේ නැහැ. ඕනම බහුවශ්‍රයක. ඕනම බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360ක් වෙනවා. එතකොට ත්‍රිකෝණ කියලා විශේෂයක් නැහැ. චතුරස්‍රයක් කියලා විශේෂ කරන්න බෑ. ඕනම එක්කෙනෙකුගේ බාහිර කෝණවලගේ අංශක 360යි. එතකොට ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුවත් අංශක 360යි. චතුරස්‍රයක බාහිර කෝණවල එකතුවත් අංශක 360යි. එහෙනම් ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ වල එකතුව අංශක 360යි. ඕනෑම බහුවශ්‍රයක්. ඒක ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. සම චතුරස්‍රයක් වෙන්න පුළුවන්. පංචාශ්‍රයක් වෙන්න පුළුවන්. නැත්නම් ෂඩාශ්‍රයක් වෙන්න පුළුවන්. ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ එකතුව අංශක 360යි. එතකොට දැන් අපි දැනගන්න ඕනේ බාහිර කෝණ කියන්නේ මොනවද කියලා නේ. මෙන්න මේ කෝණ වලට තමයි බාහිර කෝණ කියලා කියන්නේ. ත්‍රිකෝණයක නැත්නම් ඕනම බහුවශ්‍රයක පාදයක් දික් කරාම තමයි එළියෙන් හැදෙන කෝණයක්. අන්නේ කෝණයට තමයි බාහිර කෝණ කියලා කියන්නේ. A B C. එහෙනම් A වල එකතුව B වල එකතුව C වල එකතුව අංශක 360යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි චතුරස්‍රයක් ගමු. A වල එකතුව B වල එකතුව C වල එකතුව සහ D වල එකතුව. එතකොට A ධන B ධන C ධන D වලගේ අංශක 360යි. එතකොට ඔයාලට පංචාශ්‍රයක් ගන්න ඕන නෝ. පංචාශ්‍රයක බාහිර කෝණවලගියත් වෙනසක් වෙන්නේ නැහැ. අංශක 360ම තමයි ලැබෙන්නේ. හරි. මේ දෙකත් අපිට අක් ගාලා ලියාගෙන අපි ඊට පස්සේ මේ පාඩමේ ඉස්සරහට අපි කරගෙන යමු. හොඳට මතක තියාගන්න අපි පොඩි පන්තිවල අපි ඉගෙන ගත්තේ නැති වුණාට ප්‍රමේයක් කියලා මේකේ අපි සාමාන්‍යයෙන් ප්‍රමේයන් වර්ග දෙකක් අපි මේ පාඩම් වල ඉගෙන ගන්නවා. සරල රේඛා නැත්නම් සමාන්තර රේඛා ආශ්‍රිත ජ්‍යාමිතිය ප්‍රමේය සහ වෘත්තාශ්‍රිත ජ්‍යාමිතිය ප්‍රමේය කියලා ප්‍රමේයන් වර්ග සෙට් දෙකක් වර්ගීකරණය කරනවා සෙට් දෙකක්. එතකොට ඒකේ ඔය පළවෙනි ප්‍රමේයන් සෙට් එක තමයි සරල රේඛා නැත්නම් සමාන්තර රේඛා ආශ්‍රිත ජ්‍යාමිතිය ප්‍රමේය. හරිද? සරල රේඛා ආශ්‍රිත ජ්‍යාමිතිය ප්‍රමේය නැත්නම් සමාන්තර රේඛා ආශ්‍රිත ජ්‍යාමිතිය ප්‍රමේය කියලා තමයි ඒ අපි හඳුන්වන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මහ ලොකු දෙයක් නෙමෙයි ඔය ප්‍රමේයක් කියලා කියන්නේ. ප්‍රමේයක් කියලා කියන්නේ අපි එදිනෙදා කියන්නේ අපිට යම් කිසි දෙයක් ඔප්පු කිරීමකින් තොරව සාධාරණ ඔප්පු කිරීමකින් තොරව භාවිතා කළ හැකි මූලධර්ම වලට තමයි අපි ගොඩක් කරලා ප්‍රමේයන් කියලා කියන්නේ. ඒක නියමයක්. හරිද? එතකොට අපි සාමාන්‍ය පෙළදී නම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඉස්සර අවුරුදු වල සාමාන්‍ය 2015 විතර කලින් සාමාන්‍යයෙන් ප්‍රමේයක් අපි භාවිතා කරනවා නම් අපි ඒක ප්‍රමේය ඔප්පු කරන්න ඕනේ. මේක මෙන්න මෙහෙම වෙනවා කියලා. එහෙම ඔප්පු කරලා ඕනේ භාවිතා කරන්න. නමුත් මේ අවුරුදු වල මම දැකලා නැහැ එහෙම ඔප්පු කිරීමක්. නමුත් අපිට ප්‍රමේයක් ඔප්පු කිරීමකින් තොරව භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි මේක දන්නවා. දන්න දෙනෙක්. එතකොට අපි මෙහෙම එකක් කිව්වොත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. එතකොට මේක සාධාරණ මේක ප්‍රමේයක්. එතකොට මේක අපි අද 9 වසරේ ඉගෙන ගන්න මේක ප්‍රමේයක් විදිහට මේක ඉගෙන ගන්න. එතකොට මෙයාගේ අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි කියන එක අපි දන්නවා. අපි මෙච්චර කාල මේක ප්‍රමේයක් විදිහට දැම්මේ නැහැ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණලාගේ 180ක් නිසා මෙන්න මෙහෙම ආදේශ කරා. නේ? එතකොට ඔය කියන ලක්ෂණ අපිට ප්‍රමේයක් දීලා තියෙන දේවල් කැමැති පරිදි අපිට ආදේශ කරන්න පුළුවන් කිසිදු ඔප්පු කිරීමකින් තොරව. ඒක මෙන්න මෙහෙම වෙනවා කියලා. නමුත් අපිට ප්‍රමේයක් විදිහට කියලා තියෙන එක ඔප්පු කරලා. එතකොට මේක යටතේ අපි ඉගෙන ගන්නවා පළවෙනි ප්‍රමේය. හරි. අපි ගණිත ජීවිතේ පටන් ගන්න මේ ප්‍රමේයන් යටතේ ඉගෙන ගන්නවා මූලික ප්‍රමේයන් සෙට් එකේ මූලික ප්‍රමේයක් තමයි මේ
හම්බුන පළවෙනි එක්කෙනා තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 180යි. අර මුලින්ම මම තරු ලකුණු දාගෙන ආවෙත් ඒවම තමයි. අපි මේ පාඩමේ අලුතෙන් අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ යටතේ ප්‍රමේයක්. හරි. ලියා ගන්නකො යටින් ප්‍රමේය කියලා. ලියා ගන්න යටින් ප්‍රමේය කියලා මාතෘකාව නෙවෙයි අනුමාතෘකාවක්. ඒක යටතේ ලියන්න ඕනෑම ත්‍රිකෝණයක ඒක යටතේ ලියන්න ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ऐक्य ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ऐक्य अंशක 180කි. अंशක 180කි. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ऐक्य अंशක 180කි. හරි. හරි. අපි ඔකට යා ලොකෝට අනගම් ත්‍රිකෝණය මෙන්න ත්‍රිකෝණයක්. ඔය ප්‍රමේය කීම තමයි මේ අපි හරන්නේ A B C කියලා දානවා. එතකොට ප්‍රමේයට අනුව කියන්නේ ප්‍රමේයට අනුව අපිට කියන්නේ මෙන්න මේක. මොකද්ද? ABC කෝණයේ යගේ දන BAC කෝණයේ යගේ දන ACB කෝණයේ යගේ සමානයි අංශක 180. මේක තමයි අපිට ප්‍රමේයට අනුව අපිට කියන්නේ. හරි. අපි ඔකත් ටග් ගාලා ලකුණු කරගමු. හරි. මේක අපි භාවිතා කරමින් උදාහරණ ගානක් දෙයක් අපි හදමු. මේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණයක් තියෙන පළවෙනි උදාහරණ ගාන. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. පළවෙනි උදාහරණ ගාන. මේ ත්‍රිකෝණේ මේ කෝණේ කියනවා අගේ x කියලා. මේ කෝණේ අගේ 3x කියනවා. මේ කෝණේ අගේ 2x කියලා කියනවා. අපිට කියනවා x වල අගය සොයන්න කියලා. sorry x වල අගය සොයා x වල අගය සොයා කෝණ තුන වෙන වෙනම හොයන්න කියලා. කියනවා. x වල අගය සොයා ත්‍රිකෝණයේ කෝණ තුන වෙන වෙනම සොයන්න. ත්‍රිකෝණයේ කෝණ තුනෙහි අගයන් සොයන්න කියලා. මොකක්ද කියන්නේ? අපිට කියන මේ කට්ටිය වෙන වෙනම හොයලා ත්‍රිකෝණයේ කෝණ තුනේ අගයන් සොයන්න කියලා. ඉතින් අපි දන්නවා නීතිය මොකද්ද? ඕනම ත්‍රිකෝණයක ප්‍රමේයට අනුව අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 3 මේ 180යි කියලා. එහෙනම් මොකද අපිට පාවිච්චි කරන්න පුළුවන්? එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් 2x වලගේ 3x වලගේ x වලගේ කියන මෙන්න මේ මුළු තුනේ ඉන්න කෝණ තුනේ එකතුව මොකද්ද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕන අංශක 180කට. මේක විසඳුව නම් අපිට x වලගේ හොයා ගන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? මේ ටික එකතු කරමු. වීජ්‍ය පද සමාන නිසා 2x 3x 5x 5x ට x එකතු කරාම 6ix සමානයි 180යි. එහෙනම් දෙපැත්තම x හොයන්න ඕනේ. දෙපැත්තම 6න් බෙදනවා. එහෙනම් 180 බෙදනවා 6න් 180 6න් බෙදපු ගමන් x වලගේ මට ලැබෙනවා 30යි කියලා. x වලගේ මට ලැබෙනවා මොන 30යි කියලාද? අංශක 30යි කියලා. ඉතින්
x වලගේ මම අංශක 30යි කියලා දන්නවනම් කට්ටිය හරි ලේසියෙන්ම හොයන්න පුළුවන්. එක්කෙනෙක් කොහොමත් මෙයා. එහෙනම් ඉතිරි කෝණ දෙක තමයි හොයාගන්න තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් 2x වලගේ ලියන්න. එහෙනම් 2x වලගේ සමානයි 2 වැඩි කිරීම 30. 2 වැඩි කිරීම 30 කීයද? අංශක 60යි. එහෙනම් මට 2x වෙනුවට අංශක 60 පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මම 3x හොයන්න කොහොමද වෙන්නේ? 3x කියන්නේ කීයද කියලා බලන්න. එහෙනම් 3 වැඩි කිරීම b අපි හොයාගත්තු x වලගේ 30 ආදේශ කරනවා. 3 වරක් 30 90යි. එහෙනම් අපි හොයාගත්තා. එහෙනම් 3x කෝණයගේ අංශක 90යි. 2x කෝණයගේ අංශක 60යි. x වල කෝණයගේ අංශක 30යි. ඔන්න මම ත්‍රිකෝණේ කෝණ තුන වෙන වෙනම හොයාගෙන ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ජ්‍යාමිතිය ප්‍රමේය භාවිතා කරලා සරල ගණන් අපිට සුළු කරන්න පුළුවන්. ඒ වගේම සංකීර්ණ ගණන් වලට අපිට යන්නත් පුළුවන්. දෙවෙනි උදාහරණ ගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකට තුනට හතර අනුපාත වගේක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකට තුනට හතරට දෙකට තුනට හතර අනුපාතයට ඇත. එහි කෝණ තුන සොයා කුමන වර්ගයේ ත්‍රිකෝණයක් දැයි හේතු සහිතව ලියන්න. එහි කෝණ තුන සොයා කුමන වර්ගයේ ත්‍රිකෝණයක් දැයි හේතු සහිතව ලියන්න. මොකද කියන්නේ? මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මෙයා A, මෙයා B, මෙයා C කියලා අපි හිතමු. එතකොට A අණු B අණු C තමයි ඔය කියලා තියෙන්නේ. කෝණ තුන අතර අනුපාතය තමයි ඔය කියලා තියෙන්නේ 2ට 3ට 4 කියලා. 2ට 3ට 4 කියලා කෝණ තුන අතර අනුපාතය තමයි අපිට ඔය කියලා තියෙන්නේ. එතකොට මේ කියන්නේ මොකද්ද? සම්පූර්ණ එකක් ගත්තොත් ඒකෙන් කොටස් දෙකක් මෙයාට දෙනකොට එයාගෙන් කොටස් තුනක් මෙයාටත් දෙන්න ඕනේ. ඒ හා සමාන කොටස් හතරක් මෙයාටත් දෙන්න ඕනේ. එතකොට හිතන්න කොටස් 9ක් ගත්තොත් 9න් දෙකක් මෙයාට දෙන්න ඕනේ. 9න් තුනක් මෙයාට දෙන්න ඕනේ. 9න් හතරක් මෙයාට දෙන්න ඕනේ. එතකොට මුළු කොටස් ගන්න කොහොමද හොයාගන්නේ? 2යි 3යි 4යි එකතුව. එතකොට කොටස් මුළු කොටස් වල එකතුව එයා එහෙනම් 9න් දෙකක් Aට 9න් තුනක් Bට 9න් හතරක් Cට. එතකොට මුළු කොටස් වල පංගු වලින් ගත්තොත් දෙන ප්‍රමාණය වෙන්න ඕක. 9න් දෙකක් කොටස් 9කින් කොටස් දෙකක් Aට දෙනකොට කොටස් 9කින් කොටස් තුනක් Bට දෙන්න ඕනේ. කොටස් 9කින් කොටස් හතරක් Cට දෙන්න ඕනේ. එතකොට තමයි ඔය 2ට 3ට 4 අනුපාත ලැබෙන්නේ. එතකොට ඔක්කොම කොටස් කීයක් තියෙන්නේ? අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව, ඒ කියන්නේ මුළු කොටස් වල එකතුව අංශක 180යි. ඉතින් 180 න් 9න් දෙකක් Aට දෙන්න ඕනේ. 180කින් 9න් තුනක් Bට දෙන්න ඕනේ. 180කින් 9න් හතරක් Cට දෙන්න ඕනේ. නැත්නම් අපි ඔළුවේ තියාගන්න පුළුවන් 180 සමාන කැලි 9කට කඩලා Aන් දෙකක් Aට දෙනකොට 180 සමාන කැලි එව සමාන කැලි 9කටම කඩලා 3ක් Bට දෙන්න ඕනේ. ඒ වගේම 9කට කඩලා ඒකෙන් 4ක් Cට දෙන්න ඕනේ. ඕක අපි දන්නවා. එහෙනම් අපිට පුළුවන් ඕක ගන්න හදා ගන්න. හරි ලේසියෙන්ම ওই විදිහට ඔළුවේ තියාගත්තම. එතකොට හොඳට මතක තියාගන්න. එතකොට A කෝණයේ අගය සිම්පල් A කෝණයෙහි අගය. එහෙනම් 9න් දෙකක් Aට දෙනව නම් අංශක 180කින් කීයක් දෙන්න ඕනද? ඇයි ත්‍රිකෝණයක අපි දන්නවා අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180ක් නිසානේ. එහෙනම් හේතුව තමයි මක් නිසාද
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් නිසා. මේක තමයි හේතුව. එතකොට මේ හේතුව අපිට අනිත් ඒවාටත් අපිට දාන්න පුළුවන්. මේක සුළු කරාම කොහොමද එන්නේ? 9ට 1යි 18ට 9ව 2යි එහෙනම් 20ව 2ක් 40යි. එහෙනම් ඒවල ඒ කෝණයගේ අංශක 40ක් වෙනවා. එතකොට අපිට පුළුවන් B කෝණයගේ හොයාගන්න. B කෝණෙහි අගය B කෝණයගේ වෙන්නේ මොකද්ද? B වලට දීලා තියෙනවා 9න් 3ක්. එහෙනම් 9න් 3ක් B වලට දෙනවා නම් අංශක 180කින් කීයක් දෙන්න ඕනද? ඒකටත් හේතුව මේ හේතුවමයි. අර හේතුවමයි ඒකටත් හේතුව. එතකොට මේක සුළු කරමු. මොකද 9ව 1යි 18ට 9ව 2යි ඒ කියන්නේ 20යි 20ව 3ක් 60යි. එහෙනම් කාටද C ට දෙනවා අංශක 60ක්. A ට දෙනවා අංශක 40ක්. එතකොට C ට දෙන්න ඕන අංශක 60ක්. sorry C නේ B ට. එහෙනම් අපි යනවා C ගේ කෝණය C හි අගය. එහෙනම් C කෝණයගේ අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? 9න් 4ක් C ට දෙනකොට එහෙනම් 180කින් කීයක් C ට දෙන්න ඕනද? නැත්නම් මොකද වෙන්නේ? මේ දෙක එකතු කරලා 180න් අඩු කරත් හරි එතකොට ලැබෙන C ට ලැබෙන කෝණය. එතකොට මොකද ඉන්නේ 9ට 1යි 18ට 9ව 2යි 20යි 20ව 4ක් 80යි. 20ව 4ක් 80යි. එතකොට අපි හොයාගත්තා A ගේ කෝණය හොයාගත්තා B ගේ කෝණය හොයාගත්තා C ගේ කෝණය හොයාගත්තා. එතකොට අපි හොයාගෙන තියෙනවා ත්‍රිකෝණේ කෝණ තුන පිළිවෙලින්. දැන් ඊට පස්සේ අපෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඒකේ කොහොම කෝණ තුන හොයලා අපිට විස්තර කරන්නලු. මෙහෙම කෝණ තුන හොයලා අපිට විස්තර කරන්නලු මේ ත්‍රිකෝණය මොන වගේද බලන්න. මෙයා 40යි මෙයා 60යි මෙයා 80යි ඔක්කොම මොන කෝණද? සුළු කෝණ නේද තියෙන්නේ. එහෙනම් සියලුම කෝණ සුළු කෝණී නිසා මේක එන සුළු කෝණික ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. හරි. ඒ ප්‍රශ්නෙට උත්තරය ඔයාලා ලියා ගන්න. මොකද්ද? 40 60 80 කියන්නේ මොනවද? සුළු කෝණී මේ සුළු කෝණ. එම නිසා මෙම ත්‍රිකෝණය සුළු කෝණික ත්‍රිකෝණයක් වෙයි කියලා අන්තිම උත්තරය ඉවර කරන්න. එහෙනම් ඔන්න අපේ මේ ප්‍රශ්නෙත් හරි. නිවැරදි. ඉවරයි. හරි. මේ ප්‍රශ්නෙත් අපි ලියාගමු. නොතේරුණා නම් නොතේරුණු කෙනෙක් මගෙන් අහන්න. ලියාගන්න ඊට පස්සේ එන ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ. හරි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ. හරි. ඔය කියන්නේ මොකක්ද? මෙන්න මේක තමයි අපි ත්‍රිකෝණය. ත්‍රිකෝණයක ඕනම ත්‍රිකෝණයක් හරිද?
මේ ඕනම ත්‍රිකෝණයක පාදයක් දික් කරාම අපිට හැදෙනවා බාහිර කෝණයක් නේ. මම ඔයාලට කියලා දීලා තියෙනවා. පාදයක් දික් කරාම අපිට හැදෙනවා මෙන්න මේ කියන C කියලා මම ගන්නම් බාහිර කෝණ. පාදයක් දික් කරාම මට හැදෙනවා මෙන්න මේ C කියන බාහිර කෝණය. පැහැදිලිද? ඔය කියන්නේ මොකද්ද ප්‍රමේය? බලන්න හිමින්සිරේ කියලා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහි අභ්‍යන්තර මොකද කියන්නේ? එහි අභ්‍යන්තර ඔන්න ඇතුළට කියක්. එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. එහෙනම් ප්‍රතිවිරුද්ධ කෝණ දෙක මම දාන්නම් මෙයා A මෙයා B කියලා. එහෙනම් මොකද වෙන්නේ? ඔන්න ඔය දෙන්නගේ එකතුවට සමානයි කියලා තමයි කියන්නේ. මොකද්ද? C වල අගය සමාන වෙනවලු A කෝණයයි B කෝණේ එකතුවට. ඕක තමයි ඔබ සරලවම කිව්වොත් ඔය කියලා තියෙන්නේ. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ඔන්න ඇතුළට ගියා. එයාගේ ඇතුළට එන්න අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක ගන්න. ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට තමයි සමාන වෙන්නේ. එතකොට මේක මම ඉංග්‍රීසි අකුරු වලින් මම පාවිච්චි කරන්න. A B C D කියලා මම පාවිච්චි කරන්න. එතකොට ඕක අපි පාවිච්චි කරොත් ඔය කියන්නේ BCD කෝණය සමානයිලු CAB කෝණය ධන ABC කෝණය. ඕක තමයි අපිට ওই ජ්‍යාමිතිය ප්‍රමේය යටතේ කියන්නේ. හරි. මේක ලියාගෙන අපි කොටු කරගමු. එක්සැම්පල් එකක් අපි හදමු. හරි. x කෝණයේ අගය සොයන්න. x කෝණයේ අගය සොයන්න. මොන උදාහරණ ගන්න. හරි ලේසි උදාහරණ ගන්න. කොහොමද මේක අගය හොයන්නේ? අපිට පේනවා. මේක අගය හොයනකොට අපිට පේනවා මොකද්ද? මේ කෝණය කවුද? බාහිර කෝණයක් බවට පත් වෙලා නේ. x කියන්නේ බාහිර කෝණයක් බවට පත් වෙලා කියලා අපිට පේනවා. එහෙනම් x කෝණය අගය වෙන්න ඕනේ. එයාගේ අභ්‍යන්තරයට යන්න වෙනවා මට. අභ්‍යන්තරයට ගිහිල්ලා අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක ගන්න වෙනවා. එහෙනම් මෙන්න මේ දෙන්න තමයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක. මේ දෙන්නගේ එකතුවට තමයි එහෙනම් x ලගේ සමාන වෙන්න ඕනේ. එහෙනම් x සමානයි මොකද්ද වෙන්න ඕනේ? අංශක 90 ධන 35. අංශක 90 ධන 35. ඉතින් අංශක 90 35 එකතු කරාම කීයද? 125යි නේ. එහෙනම් x කෝණයගේ සමානයි අංශක 125. හරි ලේසි ගන්න. දැක්කද? එහෙනම් අපිට ওই ජ්‍යාමිතිය සම්බන්ධතාවය හොයාගෙන අපිට යන්න පුළුවන් x ලගේ හොයන්න. අපි සාමාන්‍ය විදිහට හදන්න ගියත් කොහොමද හදන්න වෙන්නේ? මේ කෝණ දෙක හොයාගෙන එතනින් මට හොයාගන්න වෙනවා මෙතන කෝණ. නේ? මේ කෝණ දෙක හොයාගෙන මට එතනින් එන්න වෙනවා මෙතන කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180ක් කියන ප්‍රමේය භාවිත කරනවා. ඉතින් මෙයා 180න් මෙතන කෝණ හොයාගත්තට පස්සේ මේ සරල රේඛාවක් පිටි බද්ධ කෝණ. එහෙනම් මේ දෙන්නගේ ආයි 180ක් වෙනවා. එහෙනම් 180න් මෙතන කෝණයගේ අඩු කරපු ගාම මට ලැබෙන්නේ මේ කෝණේ අඩු. ඉතින් අපිට එහෙම ගියොත් වෙලාව ස්ටෙප් ගන්න වැඩි. මොකද වෙන්නේ? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ පාවිච්චි කරන්න වෙනවා. එතනින් ඊට පස්සේ සරල රේඛාවක් වටා පිටින බද්ධ කෝණ හොයන්න වෙනවා. ඉතින් කරදර වැඩි. එහෙනම් අපිට මේ විදිහට අපිට මේ ගාන හදා ගන්න පුළුවන්. හරි. අපි තව ගානක් හදමු. ඔය මේකෙන්ම තව ගානක් අපි හදමු. මම මෙතන අඳින්නම් දෙවෙනි උදාහරණ ගන්න. මේ පළවෙනි උදාහරණ ගන්න. මෙතන අඳින්නම් මම දෙවෙනි උදාහරණ ගන්න. අපි ඉස්සරහට හදාගෙන යන්න. හරි.
මෙන්න මෙහෙම එකක් අපිට තියෙනවා. මෙතන කෝණ අංශක 150යි. මෙතන කෝණ අංශක 150යි. මෙතන කෝණයේ අංශක y. එයාගේ එහා පැත්තේ තියෙන කෝණයේ අංශක y. මෙතන කෝණයේ අංශක x. මෙතන කෝණයේ අංශක x. මෙතන කෝණයේ අංශක 20යි. මෙතන කෝණයේ අංශක 20යි. AB සමාන්තරයි CD ට. AB සමාන්තරයි CD ට. ඒ වගේම PQ මෙයා P. මෙතන කෝණය Q. හරි. මොකද වෙන්නේ? අපෙන් ඉල්ලන්නේ දී ඇති තොරතුරු මත x හා y සොයන්න. දී ඇති තොරතුරු මත x කෝණයයි y කෝණයයි හොයන්න තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? x කෝණයගේ හොයාගන්න නම් අපිට වෙනවා මේ සමාන්තර රේඛා පිළිබඳ අයිඩියා එක මතක් කරගන්න. එතකොට හොඳට මතක තියාගන්න සමාන්තර රේඛා දැක්කම ඔයාලට මතක් වෙන්න ඕනේ දේවල් ටික. මොනවද? සමාන්තර රේඛා දැක්කම ඔයාලට මතක් වෙන්න ඕනේ අනිවාර්යෙන් ඒකාන්තර කෝණ, අනුරූප කෝණ සහ මිත්‍ර කෝණ. සමාන්තර රේඛා දැක්කම ඉස්සෙල්ලාම ඔයාලට මතක් වෙන්න ඕනේ ඒක. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. එතකොට ඒකාන්තර කෝණ විකල් සමානයි. අනුරූප කෝණ විකල් සමානයි. ඒ වගේම මිත්‍ර කෝණ විකල් වල එකතුව අංශක 180යි. එන අපිට පේනවා A කෝණයයි මෙන්න මේ 150යි x කෝණයයි මොන වගේද? මිත්‍ර කෝණ දෙන්නේ නේද? පේනව නේද? C අකුර හැටියට තියෙනවා. මේ B වල ඉඳන් A වලට ඇවිල්ලා A වල ඉඳන් C වලට ඇවිල්ලා C වල ඉඳන් D වලට ගිහිල්ලා. පේනවද C අකුර හැටියට ගිහිල්ලා තියෙනවා? ඔන්න මොකද වෙන්නේ? මිත්‍ර කෝණ යුගල් බවට පත් වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් x ධන 150 සමානයි අංශක 180යි. හේතුව AB සමාන්තරයි CD මිත්‍ර කෝණ. හේතුව AB සමාන්තරයි CD මිත්‍ර කෝණ. ඉතින් x ලගේ එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් x සමානයි කීයද? 180න් අඩු කරනවා 150ක්. එහෙනම් 180න් 150ක් ගියාම x ලගේ මට ලැබෙනවා අංශක 30යි. 150න් 180ක් ගියාම x ලගේ මට ලැබෙනවා අංශක 30යි කියලා. ඉතින් මොකද යන්න පුළුවන් ඊට පස්සේ? ඔයාලට පේනවද මෙන්න මේ පැත්ත වහගත්තම මෙන්න මේ කෑල්ල වහගත්තම ඔයාලට පේනවද ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය බවට පත් වෙලා නේද මේ y කෝණ? ඔයාලට පේන්න ඕනේ මේ PQC කියන ත්‍රිකෝණේ බාහිර කෝණය නේද මේ y කියන්නේ. මේක පොඩ්ඩක් තව ටිකක් උඩට දික් කරොත් ඔයාලට පේන්නේ මේක එකම ළඟ තියෙන නිසා තමයි ගැටලුව තියෙන්නේ. මම පොඩ්ඩක් මේක මකලා උඩට පොඩ්ඩක් දික් කරන්න. අංශක 150යි. දැන් ඔයාලට පේන්නේ මේ කෑල්ල වහගත්තොත් බාහිර කෝණය තමයි y කෝණය. එහෙනම් මේ y කෝණයගේ සමාන වෙන්න ඕනේ එයාගේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට. එහෙනම් y කෝණය සමාන වෙන්න ඕනේ කාටද? x වලයි 20යි යගයට. එහෙනම් මම මෙතන යටින් හදන්නම්. මෙතන යටින් හදුවම බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් y කෝණය යගේ සමාන වෙන්න ඕනේ x කෝණයගේ ධන අංශක 20. x කෝණයගේ ධන අංශක 20. හේතුව
හේතුව මොකක්ද දාන්නේ? හේතුව තමයි PQC ත්‍රිකෝණේ. හරිනේ? PQC කියන මෙන්න මේ පුංචි ත්‍රිකෝණේ බාහිර කෝණ ප්‍රමේය. එතකොට මේ බාහිර කෝණ ප්‍රමේය කියලා කියන්නේ මොකද්ද? අර මම කිව්ව ප්‍රමේය. මේක ලියන්න ඉඩ මදි හින්දා මම බාහිර කෝණ ප්‍රමේය කියලා පාවිච්චි කරේ. ඔයාලා ලියන්න ඕන ප්‍රමේය. මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ වලට සමාන වේ කියලා. නැත්නම් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ කියලා. එතකොට x වලගේ අපි දන්නවා කීයද? ඔයාගත අංශක 30යි. එහෙනම් මෙතනින් මම උඩට ගෙනියන්නම්. එහෙනම් y සමානයි අංශක 30 ධන අංශක 20. එහෙනම් y කෝණයගේ සමානයි අංශක 50. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් වුණා x කෝණයගේ සහ y කෝණයගේ කියලා කෝණ දෙක. මෙන්න දෙවෙනි උදාහරණ ගන්න, අන්න පළවෙනි උදාහරණ ගන්න. ඔය ගණන් දෙක අපිට අග්ගාලා හදාගමු. එතකොට මේ පාඩමේ අපි අන්තිම හරය මොකද්ද? එතකොට අපේ අන්තිම හරය තමයි තියෙන දෙකයි. මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි. ඊට පස්සේ අපි අන්තිමට ඉගෙන ගත්ත දෙවෙනි එක තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ නැත්නම් සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන එක. ඕක තමයි අපි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන අන්තිම දේ. හරි එහෙනම් මේ පාඩම මෙතනින් ඉවරයි. අපි යමු ඊළඟ අලුත් පාඩමට.